ब्रह्माचलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम पजं සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. යෝගාවේ ජායති භූරි අයෝගා භූරි සංඛයෝ ඒතං වේදා පතං ඤත්වා භවාය විභවායච තතත්ථානං නිවේසය යතා භූරි පවඩ්ඩති තීති. පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන එන්නත් මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනේ, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කරගත 60 වෙනි භාවනා උපදේශ වාරයටයි ඔයත් මේ සම්බන්ධ වෙලා ඉන්නේ. පෞගිය සතියේදී අපි විශේෂ අවධියකට අවතීර්ණ වුණා. මට තේරෙන හැටියට ඇත්තටම කියනවා නම් සතිපට්ඨාන භාවනාව කියන තැනට අපි දැන් තමයි අඩිය තියලා තියෙන්නේ. එහෙම කියන්නත් පුළුවන්. ඔයතන්ට තේරෙවි ඇයි මේ කිව්වේ කියලා පස්සේ. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්න තියෙන කාලයේ හෝ ඒ ආසන්න කාලයේ හෝ එවන් උත්තමයෙක් මේ ලෝකයට පහළ වෙන්න කලිනුත් අපි මූලාශ්‍රවල අහලා තියෙනවා තිබුණා කියලා නීවරණ කතාවක්. බුද්ධංග කතාවක් තිබුණා කියලා අපි අහලා තියෙනවා. දේශනාවේ කොහොම සඳහන් වෙනවා. අන්‍ය තීර්ථක අය ස්වාමීන් වහන්සේලාගෙන් විමසනවා අපිත් බොජ්ජංග ගැන කියනවානේ, ඔබ වහන්සේලාත් බොජ්ජංග ගැන කියනවා නම් මොකද්ද වෙනස? ඔබ වහන්සේලාගේ අපේ මොකද්ද වෙනස කියලා අහනවා. බොජ්ජංග ගැනත් ඒ වගේමයි. අනිකුත් කාරණාත් සම අවස්ථා තිබුණා. විශේෂයෙන්ම ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන එහෙම බොහෝ පිරිසක් කතා බහ කරලා තිබුණා. නමුත් ඇතෝ ඒවා යම් යම් අදහස් හැටියට ඉදිරිපත් කළා මිසක ඒ වාගේ තියෙන පරිසමාප්ත අර්ථය එළියට ගත්තේ නැහැ කියන එක තමයි අපේ වැටහීම. තථාගතයන් වහන්සේ වුණත් දෙන උත්තරය තුල තිබේ නීවරණ දස ආකාරයක් තියෙනවා. කියන්න බලන්න කියන අහන්න කියලා කියනවා. බොජ්ජංග තියෙනවා 14 ආකාරයක්. ආන් ඒ වගේ කියලා කියනවා. එක නීවරණයකට භාවිතා කරන්න ඕන වෙන වෙන බොජ්ජංග වර්ග තියෙනවා. ඒව මොනවද කියලා අහන්න කියලා කියනවා. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන ධර්ම සුපරිපූර්ණයි. අඩුවක් නැහැ. මේ අඩුවක් නැති දේශනාවේ පිනතුනේ තියෙන සුවිශේෂතම කොටස තමයි චතුරාර්ය සත්‍ය ධර්ම කියන එක කියලා දෙන එක. බුදුරජාණන් වහන්සේ නමකගේ දේශනා ශෛලිය තුල තිබිච්ච ගමනේදී අපි අහලා තියෙනවා මේ දේශනා ශෛලිය තුල ඒ දේ පටන් අරගත්තේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීන කතා, නෙක්ඛම්මේ ආනිසංස කතා,
අවසානෙට චතුරාර්ය සත්‍යය. ඒ කියන්නේ තමන් වහන්සේගේ බසට ඇහුම්කන් දෙන ශ්‍රාවකයාව පාඨකයාව බුදුරජාණන් වහන්සේ පළවෙනියෙන්ම යොමු කරවන්නේ දාන ආදී කටයුතු වල තියෙන ආනිසංස ගැන කියන්න. ඊළඟට සුගතිය ගැන කියලා දෙන්න. යහපතෙහි ඇති යහපත් ප්‍රයෝජන ගැන කියලා දෙන්න. ඊළඟට නෙක්ඛම්මේහි ආනිසංස ගැන කියලා දෙන්න. සුගතිගාමීත්වය තුලත් තියෙන කාරණා ආශ්‍රය කර ගනිමින් ඒ සුගතිගාමීත්වයනොත් එහාට ගියපු ඉන් ඔබට ගියපු කාරණාව ගැනයි ඊළඟට උගන්වන්නේ. අවසාන වශයෙන් කියලා දෙනවා චතුරාර්ය සත්‍ය කියන ධර්ම. සතර සතිපට්ඨාන කියන දේශනාව දීඝනිකායේ සහ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මේ දේශනාව කියෝගෙන යද්දී මටත් නිකමට වගේ පෙනුණා ඔය කියන දිශා ආනතිය ඔය කියන වැඩපිළිවෙල මේ තුලක් තියෙනවා කියලා. අපි මේ භාවනාව ගැන කතා බහ කරන්න පටන් ගන්නකොට පිනතුනේ අපි මේ දේ පටන් ගත්තේ ඇත්තටම සතිය කියන්නේ මොකක්ද කියන එකවත් දන්නේ නැති අය වගේ මේ දෙයට එන්න ඕන කියන අදහසින්. සිහිය කියන එක මොකක්ද කියලා අපි හඳුනාගත්තේ සිහිය පුරුදු කිරීම තුලින්මයි. අපි දන්නේ නැහැ ඇත්තටම සිහිය මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ සිහිය කියන්නේ මොකක්ද කියලා. නමුත් මේ ගමනේදී තමයි අපි හඳුනාගත්තේ සිහිය වනාහි මේ වගේ දෙයක් මේ වගේ දෙයක් ආදී වශයෙන්. එහෙම ආපු ගමනේදී පින්නතුනි අපිට තිබිච්ච විවිධාකාර හැලහැප්පිලි විවිධාකාර කරදර බාධකත් එක්ක බොහෝ පිරිසක් සතිපට්ඨාන භාවනාවට රුචි වෙන්නේ නැහැ. මොකද මේ භාවනා ක්‍රමය තුල අපිට ලැබෙන දේවල් වලට වඩා අපිට පහර දෙන දේවල් වැඩි. අපි බලාපොරොත්තු වෙන දේවල් වලට වඩා බලාපොරොත්තු නොවන දේවල් හම්බ වෙන එක වැඩි. ප්‍රාර්ථනා කරන දේට වඩා ප්‍රාර්ථනා නොකළ දෙයක් ඉස්මතු වෙන එක වැඩි. අපි බලාපොරොත්තු වෙන සන්තෝෂය දරා ගන්න සන්තෝෂය ලැබෙනවාට වඩා නොහිතාපු දුකක් හම්බ වෙනවා වැඩි. මේ කියන කාරණා මුණ ගැහෙන්න වුණාම සිහිය පුරුදු කරන්ට කියලා මේ සතිපට්ඨානය වඩන්න පටන් ගන්න පාඨකයා ඇත්තටම වැඩේ මාර්ගදී නතර කරලා දානවා. ඒක හරි අවාසනාවක්. ඒක හරිම අවාසනාවක්. අක්කණ කියන සූත්‍රයේ දේශනා කරනවා මේ ලෝකේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ පිනතුනේ 8 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට කියලා. මම ඉක්මනට ඒ කට්ටිය ගැන කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ධහම මේ ලෝකේ කියනකම් ඒ ධහම අහලා නිවනක් දකින්න නිවනක් සැනසීමක් දකින්න කැමති කෙනෙක් නිරේ උපදිලා හිටියොත් එහෙනම් මොකක් හරි පවක් කරලා එයාට ඒ ධහමෙන් ප්‍රයෝජනෙ ගන්නට බෑ. පෙරේත ලෝකෙ හිටියොත් ධහමෙන් ප්‍රයෝජනෙ ගන්නට බෑ. තිරිසන් ලෝකෙ හිටියොත් ධහමෙන් ප්‍රයෝජනෙ ගන්නට බෑ. මහා ඈත් දුෂ්කර ස්වාමීන් වහන්සේලා හරි තථාගතයන් වහන්සේ හරි වඩින්නේ නැති ප්‍රදේශයක ඉපදිලා හිටියොත් ඒත් ප්‍රයෝජනෙ ගන්නට බෑ. මන්ද බුද්ධික වෙලා හිටියොත් ප්‍රයෝජනෙ ගන්නට බෑ. අවබෝධ කරගන්න බැරි විදිහේ නුවණක් තියෙන කෙනෙක් හැටියට උපදිලා හිටියොත් ඒ කෙනාටත් ඒ දේ අවබෝධ කරගන්න බෑ. මිත්‍යා දෘෂ්ටික වෙලා හිටියොත් ඒ කෙනාටත් අවබෝධ කරගන්න බෑ. තථාගතයන් වහන්සේ දේශනා කරන ධහමට ඇහුම්කන් දෙන සද්ධාවන්ත කෙනෙක් වෙන්න ඕන. හිත නැමෙන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන කාරණාවන් වලට මනාප වෙන කෙනෙක් වෙන්න ඕන.
එහෙම නැති වුණොත් එහෙම මේ ධහම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සෙක් කියලා ඉපදුණා. කවුරු හරි කෙනෙක් ධාන කියලා කියනකටත් වඩා සමාධිය කෙරෙහි විතරක් කල්පනා කරලා විපස්සනාවක් ගැන හිතන්නේ නැතුව හිත සමතුලිත භාවයකින් රැගෙන යන විදිහේ කාරණාවක් කරන්ට කල්පනා නොකර භාවනාවල් සිදු කරලා එහෙම ගොඩාක් දුර ආවුෂ තියෙන ස්ථානයක ඉපදලා ඉන්නවා නම් එහෙම අසඤ්ඤක තල කියලා කියනවට කල්ප ගානක් තියෙන ඒ වගේ තැනක ඉපදලා හිටියත් මේ වගේ ධමකින් ප්‍රයෝජනයක් ගන්න බෑ. පින්නතුනි පුළුවන් එකම එක්කෙනෙක් ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා බැරි. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා නැති කාලයක කවුරු හරි කෙනෙක් මේ ලෝකේ මිනිසෙක් වෙලා හිටියත් එයාටත් මේ ධම අහන්ට විදිහක් නැහැ කියලා දෙන්න කෙනෙක් නැහැ. පුළුවන් එකම එක්කෙනා ඉන්නේ. ඒ එකම එක්කෙනා කවුද? තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ඉන්න කාලේ මිනිසෙක් වෙලා උපදිලා ඉන්න කෙනෙක් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික නැති ශ්‍රද්ධාවන්ත දැනුම් තේරුම් ඇති කරගන්න පුළුවන් තරමේ ඥානයක් බුද්ධියක් තියෙන හැටියට කෙනෙක් උපදිලා හිටියොත් ඒ ධම ඇහෙන ප්‍රදේශයක අන්න ඒ කෙනාට අවස්ථාවක් තියෙනවා මේ ධමෙන් ප්‍රයෝජනය ගන්න. නමුත් බලන්න ඒ තැනටත් ඇවිල්ලා සතිපට්ඨානයත් අහලා සතිපට්ඨානය තුලින් කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය කියන එක තුල දුකක් මේ ලෝකේ තියෙනවා මම පුතා බලහල්ලා කියලා. භාවනාව කරගෙන යනකොට අපිට තේරෙනවා මම බලාපොරොත්තු වෙන එක නෙවෙයි මේකේ තියෙන්නේ. මේකේ පුදුමාකාර ප්‍රශ්නයක්මයි පේන්න පටන් ගන්නෙ. මේ වෙන මොකක්වත්ම නෙවෙයි අපිට පෙනිලා තියෙන්නේ. දුක්ඛ සත්‍ය මේ පෙන්ලා තියෙන්නේ. දුක්ඛ සත්‍ය. ඒක බලලා ඕක විඳදරා ගන්නට මනාප නැති පාඨකයා මනාප නැති ශ්‍රාවකයා මම නිකම් මේ කතාව කියන මාර්ගඵලයට ඔන්න මෙන්න තියලා වැඩේ අතහැරලා යන්න. කෙනෙක්ගේ ශ්‍රද්ධාව හදන්න කෙනෙක්ගේ දෘෂ්ටිය හදන්න මේ ලෝකේ කාටවත් බෑ. ඒක තමන් විසින් තමන්ම කරගන්න ඕන දෙයක්. පින්නතුනි භාවනාවේදී අපිට විවිධාකාර ගැටලු හම්බ වුණා. විවිධාකාර කම්කටොළු හම්බ වුණා. හැබැයි ඔයයන්ට භාවනා කියලා දුන්න හම්බුරෝ හැටියට ලැබිච්ච උපදේශය උනේ ඒ එන ඕනම දෙයකට එන්න දෙන්න, ඉන්න දෙන්න, යන්න දෙන්න කියලායි. ඒ එන ඕනම දෙයකට එන්න දෙන්න, ඉන්න දෙන්න, යන්න දෙන්න කියන එකයි කියලා දුන්නා. ඉගැන්විල්ල තුල තිබ්බේ සතිපට්ඨානය කියලා දෙන මේ කාරණාව තුල තිබුණේ අපි ඒ දෙය හෝ ඒ කෙනා හෝ ඒ කාරණේ බවට පරිවර්තනය වෙන්නේ නැතුව ඒ දේ දිහා බලන් ඉගෙන ගන්න කියලා. ඒ කාරණාව පින්නතුනේ අපි කරගෙන යනකොට අපිටම හම්බ වෙන්න ගත්තා අපිට මේක කරගෙන යන්න බෑ කියලා. ඒ බැරි හේතු ටික තමයි අතරම කියනවා නම් දේශනාවේ මුල්ම කොටස් වල කතා බහ කළා. ඉතින් ඒ මූලික කාරණාවල් ටික ඒ මූලික ආකල්පයන් වලට යට වෙලා අපි අපේ භාවනාව හෝ භාවනා ගමන නතර කර ගන්නකොට අපිට චතුරාර්ය සත්‍ය පේන එක නතර වෙන්න පටන් ගත්තා. චතුරාර්ය සත්‍ය කියන ධම කටපාඩම් කරලා නෛතිකව ඉගෙනගෙන මූල ධර්මයක් හැටියට අධ්‍යයනය කරලා තමන්ගේ හිත තුළ ධාරණය කරගෙන ඉන්න පුළුවන්. නමුත් එයයි ධර්ම අවබෝධය කරලා නැහැ. ධර්ම අවබෝධය කරන්න බෑ එහෙම. මේ ජීවිතය තුළදී සැබෑවටම අපි දුකට මුහුණ දෙනකොට ඒ මුහුණ දෙන දේ දුකමයි කියලා පිළිගන්න අපේ හිතේ අවසරයක් දීලා තියෙනවා. මේ අපි මුහුණ දෙන්නේ දුකටමයි නැත්නම් මේ තියෙන්නේ දුකමයි කියන එක තේරුම් ගන්න තරම් අපේ හිත නිහතමානී කර ගන්න ඕන. අපි අපේ හිත නමාගෙන තියා ගන්න ඕන.
අංගුත්තර නිකාය සූත්‍රයක් තියෙනවා පින්නතුනේ සද්ධාවට හේතුව මොකක්ද කියලා අහනවා. සද්ධාව මොකක් හින්දාද පටන් ගන්නෙ කියලා අහනවා. බුදුරජාණන් වහන්සේගේ උත්තරේ තමයි දුක දකින්න හින්දා. අපි හිතන මේ ධහමේ අපි හිතන විදිහේ දෙයක් නෙවෙයි මේ ධහමෙන් අපිට හම්බ වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි මේකෙන් අපිට හම්බ වෙන්නේ. අපිට උවමනා කරන දේ නෙවෙයි මේකෙදි අපිට හම්බ වෙන්නේ. අපි ප්‍රාර්ථනා කරන දේ නෙවෙයි මේකෙදි හම්බ වෙන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුණු ශ්‍රාවකයා පාඨකයා පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ මේ කතාව කියලා තියෙනවා නේද කියලා. හරි ලස්සනයි. කතමාචසා භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. බුදුරජාණන් වහන්සේ අහනවා මේ චතුරාර්ය සත්‍ය කියන කොටසදී මහණෙනි මොකක්ද මේ දුක කියලා කියන්නේ? මොකද්ද මේ ආර්ය සත්‍යයක් වශයෙන් කියන දුකේ තේරුම මොකද්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ උත්තරේ දෙනවා බාහන හරිම ලස්සනයි. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සූපයාසාපි දුක්ඛා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛා සංකීච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට බලන්න පින්නතුනේ අපි භාවනාව කරගෙන යනකොට අපිට හම්බ වෙච්ච දේවල් අස්සේ තිබිච්ච කාරණා ටික දැන් අවසානයේ බුදුරජාණන් වහන්සේ ගුණ කරනවා එකතු කරලා පෙන්නනවා චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය අස්සේ තියෙන කාරණාවක් හැටියට අපිට හම්බ වුණා අපි එක දේවල් වල ඇත්තටම උපදින්න කාරණා කල්පනා කරන ඒවා ගැන ටිකක් හිතන්නකෝ මේ ජීවිතය තුළ දුකක් විඳින අපි ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා දිව්‍ය ලෝකෙ හරි ගිහිලා සපක් විඳින්න ඕනේ කියලා. ඊළඟ ජීවිතයේදී මෙහෙම දුකක් වෙන්න එපායි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ජාතිය හැටියට දේශනා කරනවා, උපත හැටියට දේශනා කරනවා. මොකද්ද මහණෙනි මේ දුක කියලා කියන්නේ කියලා දෙනවා. යාතේසං තේසං සත්තානං තම්හිතම් මේ සත්තනිකායේ ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති බන්ධාන කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. එක එක තැන්වල ඉපදෙන එක, උපදින්නට හිත බැහැ ගන්න එක, හිත බැහැ ගන්නවා ගන්න එක, ඒ අනුව නැමෙන එක, නැඹුරු වෙන එක, එහෙම නැත්නම් ඉපදෙන එකම ආයතනයන් හැටියට ඇස කන නාසය දිවකය මන ආදී හැටියට මොනවා හරි දේවල් පහල කරගන්න එක, පහල වෙන එක මේකට තමයි ජාතිය කියලා කියන්නේ. හැබැයි මේ ජාතිය දුකක් කියලා දෙනවා. මම පුතා අපි අපේ ජීවිතය තුළ මෙච්චර තාක් කාලයක් අපි ඉඳලා තියෙන්නේ මේ දුකම පුරුදු කර කර. ඊයේ මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච අපි බලාපොරොත්තු වෙනවා මේ ඊයේ වෙච්ච ප්‍රශ්නේ අද නොවේවා කියලා. මේකෙන් නිදහසක් තියෙන්න ඕනේ කියන එකයි බලාපොරොත්තු වෙන්නේ. මේකෙන් අයින් වෙන්න ඕනේ කියන එකයි බලාපොරොත්තු වෙන්නේ. මේ නිදහසක් නැති තැනක නිදහසක් නැති ලෝකයක මම මෙන්න මේ විදිහේ සුරසැප විඳිනවා. මේ විදිහේ කාලකිරියා ගත කරනවා කියන එකයි අපේ සැලැස්ම තියෙන්නේ. අපි මේ ජාතිය ප්‍රාර්ථනා කරන්නේ. අපි මේ දුක වඩන්නේ. අපි දන්නේ නැතුව. මේ වඩන එක නිවැරදි, මේ වඩන එක හරි, මේ වඩන එක යහපත් කියන ආකාරයටයි අපි මෙනෙහි කරන්නේ. අපි හිතන්නේ ඒකනේ අපි මෙනෙහි කරන්නේ. හැබැයි යම් අවස්ථාවකදී අපි හඳුනා ගත්තා නම් මේ විදිහට මෙනෙහි කරන එක තුලින් මේ විදිහට නැවත නැවත ඉපදෙන එක තුලින් ඇති වෙන්නේ දුකක්මයි, ඇති වෙන්නේ සංතාපයක්මයි, ඇති වෙන්නේ කරදරයක්මයි කියලා අනේ එතනදී ඒක කරන එක නතර කරලා දාන්න. හෝ දැනගෙන කරන්නේ. සතිපට්ඨානය තුලින් අපිට ලැබෙන පන්නරය තමයි පින්නතුනේ. ඔයයන්ට දුන්න උපදේශය තමයි සිතුවිලි එනවනම් ඒක දිහා බලාගෙන ඉන්න කියලා. වේදනාවල් තියෙනවා නම් ඒක දිහා බලාගෙන ඉන්න කියලා. එතකොට අපි දකින්න පටන් ගත්තා මේ සිතුවිල්ල තුල මොනවද තියෙන්නේ කියලා. මේ සිතුවිල්ල මොකද මොනවටද මම අරන් යන්නේ කියලා.
මේ තියෙන දේ නැතුව මේ තියෙන අවස්ථාව තුළ තියෙන එකත් එක්ක ඉන්න බැරුව වෙනත් එකකට පණින විත්‍ය අපි දැක්කා. පණින විත්‍ය අපි හඳුනාගත්තා. මේ තියෙන දේත් එක්ක ඉන්න අමනාපය තියෙන හින්දා, ඉන්න මනාප නැති හින්දා, රුචි නැති හින්දා ඒ දේ වෙනම සිතුවිල්ලක් බවට පරිවර්තනය කර කර මෙනෙහි කර කර ඉන්න උමනාකමක් තියෙන විත්‍යක් අපි හඳුනාගත්තා. මම නැත්තන්ට ඉල්ලීමක් හැටියට කරේ ඒකයි. කමඨහං වාර්තාවල් වල ඔන්න ওই ටික ලියන්න කියලා. වෙන මොකක්වත්ම නෙවෙයි හේතුව. එතකොට විතරයි අපිට තේරෙන්නේ මේ දුක කියන එක අපි කොච්චර ප්‍රාර්ථනා කරනවද, කොච්චර බලාපොරොත්තු වෙනවද කියලා. ඒ වෙලාවේ තියෙන ශාරීරිකව දැනෙන වද වේදනාව විඳදරා ගන්නේ නැතුව, ඒ දේ දිහා සාමයෙන් බලන්නේ නැතුව, ඒ වර්තමාන මොහොත තුල සාමයෙන් ඒ දෙයත් එක්ක ඉන්නේ නැති පාඨකයා, ඉන්න අකමැත්තක් තියෙන කෙනා මොකද කරන්නේ? සිතුවිල්ලක් අරගෙන මේක විභේදනය කරලා බලන්න පටන් ඇනලයිස් කරන, මේක විචාර කරන, මේකේ මහ ලොකු කතාවක් හදාගන්න. මේ අලුත් දෙයක් උපද්දවාගෙනයි තියෙන්නේ. අලුත් දෙයක් හදාගෙන මෙයා ඒක තුල මොකක්ද නැති සතුටක් භුක්ති විඳින්න උත්සාහ කරනවා. අලුත් જાතියක්, අලුත් ජීවිතයක්, අලුත් ශරීරයක්, අලුත් වේදනාවක්, අලුත් වින්දනයක්, අලුත් ආයතනයන් හදාගෙන, අලුත් සිතුවිලි හදාගෙන, අලුත් ලෝක මවාගෙන, අලුත් පංච උපාදානස්කන්ධයන් මවාගෙන ලෝකයා දුක විඳිනවා. භාවනාවේදී විතරයි ඔක අහුවෙන්නේ. මම පැහැදිලිවටම කියනවා, වගකීමෙන්ම කියනවා, සතිපට්ඨාන භාවනාවේදී විතරයි අහුවෙන්නේ මේ පඹගාලේ පැටලිලා ඉන්න විත්තිය. අපි මේ පඹගාලේ පැටලිලා ඉන්න විත්තිය අහුවෙන්නේ, තීරුම් ගන්න පුළුවන්කම හම්බ වෙන්නේ සතිපට්ඨානය වඩන කෙනාට විතරයි. තමන් කරන කියන දේ ගැන පක්ෂපාතීත්වයක් නැතිව අපක්ෂපාතීව නිරීක්ෂණය කරන කෙනාට විතරයි ওই දේ හම්බ වෙන්නේ. ඒක තුලත් විශේෂත්වයක් තියෙනවා. එහෙම කරලා ආපස්සට මතක් කරන කෙනාට විතරයි පින්නතුනි. මතක් කරන කෙනාට විතරයි. චතුරාර්ය සත්‍ය කියන මේ ධහමට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයාව හදාගෙන, වඩාගෙන, පුරුදු කරගෙන එන මාවතටයි කියන්නේ මේ මූලික කමඨහන් ගණනාව කියන එක. ඒ මූලික කමඨහන් වලදී අපිට හම්බ වෙච්ච කාරණා තමයි මේ. තව එක තැනක් ගන්නම්. කතමාච බික්කවේ ජරා. යා තේසං සත්තානං තම්හිතම්මි සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිච්ඡතතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියාණං පරිපාකෝ. යම් තැන්වල සත්තනිකායන් වල ඒ සත්ව ජාතීන් වල මේ ජරාවටපත් වීම, මේ විනාශ වෙලා යෑම, ජීර්ණයටපත් වීම, ඊට පස්සේ කැඩෙන එක, බිඳෙන එක, ආයුෂයේ හැටියට විනාශ වෙලා යන එක, ඉන්ද්‍රියන්ගේ වෙනස් වීම, මේවා තමයි ජරාවට අයත් වෙන්නේ. බලන්න පින්නතුනේ, මේ ජීවිතය තුළ භාවනාව වඩන කාලය තුලදී අපිට අපේ ජරාව කොච්චර තේරුණාද? අපිට මේ ඇඟේ තියෙන වද වේදනාවල් කොච්චරනම් තේරෙන්න ගත්තද? අපි හිතාගෙන හිටිය වේදනාව ඒ කාලේ එනකොට නැත්තම් කමඨහං ආර්තාවල සමර්ථයන් වල තිබ්බ මේවා. ඒ කාලේ නම් වේදනාවක් ආපුවාම ආවා හිටියා ගියා, පස්සේදී නෑ ආවා ගොඩක් හිටියා. මං ඒ වගේ වුණා. අපිටම තේරෙන්න ගත්තා මේ හැම කාරණාවක් තුලම තියෙනවා කියලා. අපි නොදැකපු මොකද්ද දෙයක්. අපිට නොතේරුණු මොකද්ද දෙයක් මේකේ ඇස්සේ තියෙන්නේ. අපි යමක් ප්‍රාර්ථනා කළාද ඒ ප්‍රාර්ථනා කරපු එක නම් සිද්ධ වුණේ නැහැ. මේ දේවල්මයි හැමතැනකම සිද්ධ වුණේ. මේ දේවල්මයි හැමතැනකම සිද්ධ වුණේ. බලන්න තව එකක් අරගන්න. යන් තේසං සත්තානං තම්හිතං සත්තනිකායේ චුති චවනතා භේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්ධානම් භේදෝ කලේබරස් නික්කේපෝ ජීවිතින්ද්‍රියස්ස පච්චුප්පද්දෝ ජීවිතින්ද්‍රියස්ස පච්ඡේදෝ. ආදි ටික කියවන්න මාරේ. අපිට අපේ භාවනාව තුළ තේරෙන්න ගත්තා මේ ඉන්ද්‍රියන් වල තියෙන විනාශය. ආනාපානයක් දැකලා
ඒ ආනාපානයත් එක්ක ඉඳලා ඒ ආනාපානය නිදහස් වෙලා ඊළඟට ඒ කියන්නේ ආස්වාසයක ඉඳලා ඒ ආස්වාසය ඉවරයක් වෙලා ප්‍රාස්වාසයට යනකොට අපිට හිත හදාගන්න සිද්ධ වුණා. අපිට හිත හදාගන්න සිද්ධ වුණා. ඒ ආස්වාසය ඇතිවෙච්ච ආස්වාසයට ඇති වෙලා පැවතිලා නැති වෙලා අතහැරිලා යන්න දෙන්න පුළුවන් කමක් අපිට හදාගන්න සිද්ධ වුණා. පින්නතුනේ විනාශයට යෑම කියන එක අපි හඳුනාගත්තේ මෙන්න මෙහෙමයි. මේක ලෝකයා සලකන්න පුළුවනේ තීරියක් හැටියට මූල ධර්මයක් හැටියට ඇතිවීම පැවතීම නැතිවීම කියන එක තමයි මෙනෙහි කරන්න ඕන කියලා. මේක මෙනෙහි කිරීමක් නෙවෙයි. මේක විනිවිද දැකීමක්. මේක ඥාණයට අවබෝධ වීමක්. අවබෝධ වෙන්න වෙන මොකක්වත්ම නෙවෙයි මේ දේ තුල තියෙන පරමාර්ථ වූ සත්‍යය. ඒක පෙළපොතේ දහමෙන් හදෑරුවොත් තියෙන ප්‍රශ්නේ තමයි අපි සටකපටි වෙන්නේ. ඥානයට ඉඩ නැතුව යනවා. මිත්‍යා දෘෂ්ටික වෙනවා. ඇත්තටම කියන්න ඕනේ ඒක. භාවනාව තුළ අපි මේ ආපු ගමනේදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දීලා තියෙන කොටසුයි මේවා. මේ කාරණා අපිට පෙන්නලා දීලා තියෙනවා. දුකට ආයතන තවත් කාරණාවක් තියෙනවා පින්නතුනේ. යෝකෝ භික්ඛවේ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුත්තස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ. ශෝක කරන බවක්. ඒ කියන්නේ ශරීරයේ අභ්‍යන්තරය තුල ශෝක කරන බවක්, ඇතුළත ශෝකයක් තියෙන බවක්, ඇතුළත ශෝකයෙන් වෙලී තියෙන බවක්, ඇතුළත ශෝකයෙන්ම පුරෝගන ඉන්න බවක්, හාත්පස ශෝකයෙන්ම පුරෝගන ඉන්න බවක්. මේක තියෙනවා නම් මෙන්න මේවයි ශෝකය කියලා කියනවා. ටිකක් හිතලා බලන්න. අපි අපේ ජීවිතය තුළ ඇත්තටම ඉඳලා තියෙන වැඩිපුරම ශෝකයෙන් නේද? හැබැයි කවුරුත් විශ්වාස කළේ නෑ මේක සතිය කියලා. කවුරුත් විශ්වාස කරේ නෑ මේ දේ දැනගන්නවා නම් මේ දැනගන්නේ සිහියින්දයි කියලා. අපි ඒක තේරුම් ගත්තේ. භාවනාවට අවිල්ලත් ඔය දේම දකින්න වුණාම පාඨකයා මනාප නෑ. මේක අල්ලන්න කැමති නෑ. ඇයි ඉතින් මේකේ මේ වෙන විශේෂත්වයක් නෑනේ. රවුම් කරපු එකක් නෑ. ලස්සන දෙයක් නෑනේ. තාලයක් නෑ, කවියක් නෑ, රහක් නෑ. මෙලෝදයක් නෑ. නමුත් අර තියෙන දේ විතරක් පේන්න පටන් ගන්නවා. පින්නතුනි අපි මේ කියන සතිපට්ඨානය වඩාපු ගමනේ මුල ඉඳලාම යම් අවදීන් වලදී ඇවිල්ලා තියෙන්නේ ඔය කියන චතුරාර්ය සත්‍ය කාරණාවල් දැනගනිමින්මයි. දැක ගනිමින්මයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ දේවල් දකින්න ඒ දේවල් ඒ ආකාරයෙන්ම තේරුම් ගත්ත පාඨකයා හෝ ශ්‍රාවකයා මනාපයි මේකට. රුචි. හේතුව දුක දකින්න වැඩෙන්නේ සද්ධාව හින්දා. එයාගේ සද්ධාව වැඩෙනවා. මේ දකින දුක දුකක් විත්ති අනුමත නොකරන පාඨකයා, අකමැති පාඨකයා මේ දුක දකින්න සද්ධාවෙන් බැහැර වෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් බැහැර වෙනවා, නිවනෙන් බැහැර වෙනවා, සැනසෙල්ලෙන් බැහැර වෙනවා. සතිපට්ඨානය කියලා කියන්නේ ප්‍රායෝගික ධර්මයක් කියලා කිව්වේ ඒකයි පින්නතුනි. 100%ක්ම අපේ ජීවිතේ හාම සම්බන්ධ අපේ ජීවිතේ වගේ කොටසක් නේ. ඒකයි ඔයත්හන්ගේ මම පුනපුනාම ඔය අහන්නේ සාමාන්‍ය ජීවිතේට මේ සිහිය දාගන්නේ කොහොමද මොකක්ද කියලා. ඔයත් බලාපොරොත්තු වෙන්න පුළුවන් භාවනාව තුළ මොනවා හරි තියෙන විශේෂ අවස්ථා ගැන සාකච්ඡා කරන එක තමයි එහෙනම් කමඨාන් වාර්තාව වෙන්න ඕනේ කියලා. ඇත්තටම කිව්වොත් නෑ. ඒක පුස්සක් විතරයි. කිසි පළක් නැති දේවල්. නොහිතා අපි ගාව සිහිය අපිව කොච්චරක් ආරක්ෂා කරනවද කියන එක හොයාගන්න එක බලාගන්න එකයි සැබෑම කමඨාන් වාර්තාව වෙන්න ඕන. මේක පින්නතුනි අපිට තියෙන ආරක්ෂාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කැටකිරිල්ලක උපමාවේ සකුණග්ගි සූත්‍රයේ සම්තුනිකයි 5 පිය උරුමයේ තුල ඉන්න කෙනාට ආරක්ෂාවක් තියෙනවා කියලා කියනවා. අද කාලේ ව්‍යසන වෙලා තියෙනවා, කරදර ප්‍රශ්න වෙලා තියෙනවා.
ඒ දේවල් දිහා දකිනකොට අපි ඉගෙනගෙන නැත්තම් දකින දේ තුල සිහිය පුරුදු කරන්නට, අහන දේ අහනවා කියලා සිහිය පුරුදු කරන්නට, දැනෙන දේ දැනගන්නවා කියලා සිහිය පුරුදු කරන්නට, හඳුනාගත්ත දේ හඳුනාගත්තා කියලා සිහිය පුරුදු කරන්නට දන්නේ නැත්තම් අපි ඔකට යට වෙනවා. ඒක ඒ තරම් සරලයි. බුද්ධ ශාසනය තුල හැමදාම විභාගයක් තියෙනවා. හැම වෙලාවකම විභාගයක් තියෙනවා. ඒ වෙලෙම රිසල්ට් එකක් දෙනවා. ඒ වෙලෙම ප්‍රතිඵලක් දෙනවා. ලියන කෙනා, ඒ කියන්නේ පරීක්ෂණයට සහභාගී වෙන කෙනා, පරීක්ෂකයා, නිරීක්ෂකයා සහ ඒ විභාගය විවේචනය කරන කෙනා කියන ඔක්කොම අපිම තමයි. ඔක්කොම අපිම තමයි. මේ ලෝකයේ තියෙන ඒ කාරණා එක්ක සතිමත් වෙන්න ඉගෙන ගත්ත කෙනාට ලැබෙන ප්‍රතිලාභය තමයි පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ලෝක ධර්මතාවයන් ටික වෙනස් වෙනකොට හිත වෙනස් වෙන්නේ නැහැ. හිත කම්පා කරගන්න යන්නේ නැහැ. එයා දන්නවා මේ ලෝකය කියන්නේ කොහොමත් වෙනස් වෙන තැනක්. ලෝකයේ ස්වභාවය ඒකයි. එයා ලෝකේ ඒ විදිහේ දෙයක් කියලා දැනගත්තේ කොහොමද? මේ ලෝකේ පිහිටලා තියෙන දුක මත කියලා තේරුම් ගන්න හින්දා. බලන තැන දුකක් තියෙන. හැබැයි මේක පෙළ පොතේ දැහැමෙන් ඉගෙන ගත්ත පාඨකෙක් හිටියොත් එහෙම, ශ්‍රාවකෙක් හිටියොත් එහෙම බලන තැන දුක තියෙනවා කියලා කිව්වොත් එහෙම දවස් දෙක තුනකට පස්සේ ওই භාවනාව කළොත් එහෙම බෙහෙත් ගන්න සිද්ධ වෙනවා. ආයෙ දෙකක් නෑ. ඒක ඒ තරම් මානසික පීඩාවක් වෙන්න පුළුවන්. නමුත් අවංකවම දකින හැම දෙයක්ම අපිට දුකක් අරන් එනවා කියන පරිණත හිත, පරිණත අත්දැකීම හදාගත්ත ඇති කරගත්ත ශ්‍රාවකයෙක් හිටියොත් ඒ කෙනාට මහා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇත්තටම ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. උනත් එකයි නැතත් එකයි. වෙච්ච දෙයක්වත් නැහැ, වෙන්න දෙයක්වත් නැහැ. මේ ධහමෙන් හදන්න පින්නතුනි හරි පුදුමාකාර ජීවිතයක්. ඒ පුදුමාකාර ජීවිතය තුළ තියෙන අදහස් හරි පුදුමාකාරයි. සාමාන්‍ය ලෝකයට හිතා ගන්න අමාරු දෙයක් මේක. එතකොට මේ කියන චතුරාර්ය සත්‍ය ධහම අපි මේ වෙද්දි පුරුදු කරලා තියෙන්න ඕන. අපි මේ වෙද්දි පුරුදු කරලා තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරලා පළවෙනියෙන්ම හොයාගෙන ගිහිල්ලා කාටද මේක කියන්නේ කියලා හොයාගෙන ගිහිල්ලා මිගදායේදී පස්වග මහණුන්ට කියලා දුන්නේ පළවෙනියෙන්ම චතුරාර්ය සත්‍ය. උන්වහන්සේලා එතකොට ඊට කලින් මේ කියන බොජ්ජංග කියන කාරණාවල් කොහෙන් හරි කමන්නේ ගලපා පුරුදු කරන්න ඇති. නීවරණ කියන දේවල් ගැන හොයන්න ඇති, ඇහැ ගැන හොයන්න ඇති. නමුත් මේක තුළ දුකක් තියෙනවා කියන එක, දුක හදාගන්නේ මෙහෙමයි කියන එක, නැත්තම් දුක කියන එක අර්ථ ගැන්වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න නැතිලා ඉතින්. ඒක කියනකොටම තමයි කොණ්ඩඤ්ඤන් වහන්සේ අවබෝධ කරගත්තේ. උනේ නම් මම මේක දන්නවා, දැකලා තියෙනවා. ඇත්ත කතාව. ඒකයි මේ ධර්ම අවසානයේදී අපේ ධර්මයක් වෙන්නේ. ස්වක්ඛාතෝ භගවතෝ ධම්මෝ. මේ ධර්මය අපිට පමුණව ගන්න පුළුවන්. මේ ධර්මය අපිට පැමිණි වෙන එක. මොකක් කිරීම තුළින්ද? භාවිතා කිරීම තුළින්, කුරුදු කිරීම තුළින්. ඉතින් පින්නතුනේ මේ කියන දුක්ඛ සත්‍යයේ, දුක්ඛ ආර්ය සත්‍යයේ තියෙන කොටස් තමයි අපි සතිපට්ඨානයක් හැටියට වඩන්නේ. එතකොට හුදෙක්ම ධාතු මනසිකාරය කරනවාම නෙවෙයි, හුදෙක්ම මරණ සතිය හරි මොකක් හරි කරනවා නෙවෙයි, හුදෙක්ම නවසීවතිකේ බලනවා නෙවෙයි, හුදෙක්ම ශරීරයේ තියෙන කොටස් දකිනවා නෙවෙයි, හුදෙක්ම හුස්ම දිහා බලාගෙන ඉන්නවාමත් නෙවෙයි. මේකෙන් අපි ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මේකෙන් අපි හදාරන දෙයක් තියෙනවා. මේ දේවල් වල අපිට පුළුවන්කම තියෙනවා නම් ඇතිවීම පැවතීම නැතිවීම දකින්න
ඊළඟ කාරණාවේ ඇතිවීම පැවතීම නැතිවීම කියලා කියන්නේ පළවෙනියෙන් තිබිච්ච ඇතිවීම පැවතීම නැතිවීමට වඩා වෙනස් විත්තිය අපි හඳුනා ගනීවි. අපි තේරුම් ගනිමි. අපි මේ ලෝකේ ප්‍රාර්ථනා කර කර ඉන්නවා නම් මට මෙච්චර කාලයක් මෙච්චර දේවල් ලැබෙන්න ඕන තියෙන්න ඕන කියලා ආනාපානය තුල තියෙන ඔය කියන අදහසට ආපු කෙනෙක් හිටියොත් එයා එක හුස්මක් එනකන් විතරක් ජීවත් වෙයි. ඒ ඇති එච්චර විශ්වාසය තියන්න පුළුවන් උපරිම වෙලාව. ඒ තරමටම අතහැරීම පුරුදු කරලා ඇති. එතකොට මේ කියන චතුරාර්ය සත්‍ය තුල ඉගැන්න වෙන දුක්ඛ සත්‍යයට අදාළ වෙන විදිහේ තියෙන ශෝකය දැනගන්න එක, පරිදේවය දැනගන්න එක, ආදී මේ හැම කාරණාවක්ම පිනතුනේ අපි පුරුදු කර කරමයි ඇවිල්ලා තියෙන්නේ, බල බලාමයි ඇවිල්ලා තියෙන්නේ, වඩ වඩාමයි ඇවිල්ලා තියෙන්නේ මේ ගමන තුල එනකොට. හැබැයි මේක හම්බ වෙන්නේ නොබියව අතහරින්න නැතුව මේ දේ කරපු කෙනාට විතරයි, සහ කරලා ආපස්සට බලාපු කෙනාට විතරයි. ඒ කරලා ආපස්සට බලපු කෙනාට පේන්න පටන් ගන්නවා මං මොන කොටස්ද සිහියේ ප්‍රමාණයට තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ සාදර වෙන්නේ මනාප වෙන්නේ මොන කොටස් වලද, මොන කොටස් වලටද මගේ අමනාපය තියෙන්නේ. ඔච්චරයි මේක අල්ලන්න තියෙන්නේ, වෙන මොකක්වත් නැහැ. මොන දෙයටද මගේ රුචිය තියෙන්නේ, මොන දෙයටද මමත්වයේ ඇඟිලි ගහලා මට ඕන විදිහට කරන්න ගිහිල්ලා පාලනය කරලා ප්‍රාර්ථනා කරලා වෙනස් කරන්න උත්සාහ කරන්නේ මොන කොටස් ටිකද කියන එක හඳුනා ගන්න එකයි අපි මේ භාවනාව තුළින් කරගෙන යන්නේ. එතකොටයි තමන්ට තමන්ව පේන්න පටන් ගන්න. තමන්ට තමන්ව සම්මුඛ වෙන්න ගන්න. අභිමුඛ වෙන්න යන්නේ එහෙම. ඉතින් එන්නේ ඒ කියන ගමනයි පිනතුනේ මේ කියන සතිපට්ඨානය තුලින් අපි ආවේ. මේ ඔන්න ඔය කියන මූලික කාරණාවයි මට අද ඔයයන්ට ඇත්තටම කියනවා නම් කියන්න ඕනකම තිබ්බේ. මූලිකම කාරණාවයි කියන්න ඕනකම තිබ්බේ. මෙනයින් අපි කල්පනා කරලා බලමු අපි අපේ භාවනාවට සිහිය ඈදාගෙන තියෙන ප්‍රමාණය මත අපි අපේ ජීවිත ගමනට සතිපට්ඨානය නැත්තම් සතිමත් බව කියන එක ඈදාගෙන තියෙන ප්‍රමාණය මත මේ ජීවිතය තුළ තියෙන යථාර්ථය අපිට පේන්න පටන් ගන්නවා. ඒ යථාර්ථයේ පෙනීම මත අපේ හිත හැදෙන්න ගන්නවා පින්නතුනේ. ඒ යථාර්ථය හැමදාම තියෙන එක නම් මම ඒ යථාර්ථය දකින්න සූදානම් කියලා. ජීවිතේ හැමදාම තියෙන යථාර්ථය දුක නම් ඒ දුක සතුටින් බාර ගන්න මම සූදානම් කියලා අපි අපේ හිත වෙනස් කර ගන්නවා, පරිවර්තනය කර ගන්නවා, පරිණත කර ගන්නවා. ඒ කියන ගමනයි අපිට මේ සතිපට්ඨානය තුලින් බුදුරජාණන් වහන්සේ හදලා දෙන්නේ. ඒ කියන මාවතයි අපිට සකස් කරලා දෙන්නේ, නිර්මාණය කරලා දෙන්නේ. ඉතින් නිවන් වූ ගමනක් යන්ට ඔය ඇත්තොත් මාත් වෙනුවෙන් වෙන කෙනෙක්ට මේ දේ කරන්න බෑ. මේක අපි වෙනුවෙන් අපි, මම වෙනුවෙන් මම කරන්න ඕන දෙයක්. තමන් වෙනුවෙන් තමන්ම සිදු කළ යුතු කාරණාවක් මේක. තමන්ම උත්සාහවන්ත වෙලා, තමන්ම වීර්යය වඩලා, තමන් වෙහෙස මහන්සියෙන් වීරියෙන් ඇති කරගත යුතු ගුණ දහමක් මේක. මේක ඇති දෙයක් නෑ. නමුත් ඒ නැති දේ ගැන අපි ඉගෙන ගන්නට ඕන වෙන්නේ. ඉතින් ඒ කාරණාව ගැන කියලා දෙන්නයි මට අද ඕනකම තිබ්බේ. ඒ ඉතින් බලනකොට ඇත්තටම හරි ලස්සනයි මේ චතුරාර්ය සත්‍ය දේශනය අපා.
දැන් තමයි අපි කරගෙන තියෙන්නේ මොනවද නොකරලා තියෙන්නේ මොනවද කියන එක පේන්න පටන් ගන්නවා. මොකද මේ වෙනකොට අපි දැකලා තියෙන යම් යම් කාරණා තියෙනවද සැප හැටියට මම හැටියට ඒකේ තේරුම මේ දේවල් වල යථාර්ථය අපි හඳුනාගෙන නැහැ කියන එක. ඒ තරමටම සරලයි. ඒ තරමටම සරලයි. ඒක හන්දා පුළුවන් තරම් භාවනාවට යොමු වෙන එකමයි හොඳ. ඒ යොමු වීම අනිවාර්යයෙන්ම දෛනිකව සිදු කරන කාරණාවක් බවට පරිවර්තනය කර ගන්න සාමාන්‍ය ජීවිතයටත් අරගෙන යන විදිහේ සාමාන්‍ය ජීවිතයේදීත් භාවිතා කරන විදිහේ දෛනික මෙවලමක් බවට සිහිය පරිවර්තනය කර ගන්නට. එහෙම වුණොත් අපිට අපිව හම්බ වෙයි. අපිට අපිව පේන්න පටන් ගන්නවා. එහෙම නැති වුණොත් අපි හැමදාම වෙනස් දෙයක් බලාපොරොත්තු වෙවි ඉඳී. ඔයතන්ට තීන්දුව ගන්න පුළුවන් තීරණය ගන්න පුළුවන්. අපි වෙනවද වෙන දෙයක් ප්‍රාර්ථනා කර කර හීනමවම ඉන්නවද කියලා. ඔය කියන ප්‍රශ්නාර්ථය ඔයගොල්ලෝ ගාව තියලා මම අදට දේශනාව මෙතකින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අන්දමයන් ධම්ම කථාය සාදුකං දදාමසේ සාදු සාදු සාදු